සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද බිනර පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාම උතුම් උපෝසත සීලයක පිහිටලා ඔබේ විහාරස්ථානවල සමහරලාට නිවසේ සීල් සමාදන් වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන අය වගේම සිල් සමාදන් වෙන්න බැරි වුණත් සමහර වෙලාවට නිවසේ ඉදම් පාරේ ඉඳන් යන්නේන ගමන් ඔබට පුළුවන් හැම ආකාරයකින්ම මේ ධර්මයේ ශ්‍රවණය කරමින් අද දවස ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් එක බණ පදයක් හරි තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න සූදානම් වෙන ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෝය දවස්වලට පසොලොස්සක පෝය දවස්වලට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්නල දුන්නේ එදාට රහතන් වහන්සේලා අනුගමනය කරන දවසක් හැටියට. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගිහි ශ්‍රාවකයන්ගේ නිත්‍ය සීලයේ තමයි පංචසීලය. ගිහි ශ්‍රාවකයා තමන්ගේ නිත්‍ය සීලයේ හැටියට පංචසීලය ආරක්ෂා කරන ගමන් සතර පෝයටම බුදුහාන්දුරාය කාලෙ පසොලොස්සකට ඉතරක් නෙමේ. සතර පෝයට උපෝසත සීලයක් ආරක්ෂා කරලා තියෙනවා. ඒ අපිට ඉතාම පැහැදිලිය පේනවා බොහෝ පොත්පත් දහම් ග්‍රන්ථවල සඳහන් වෙන සිදුවීම් දිහා බලපුහම අංගුත්තර නිකාය තියෙනවා විසාකා උපෝසත සූත්‍රය, බොජ්ජංග උපෝසත සූත්‍රය, වාසෙට්ට උපෝසත සූත්‍ර, මේ වගේ සූත්‍ර ගණනාවක් තියෙන උපෝසතය ගැන. කෙනෙක් උපෝසත අෂ්ටාංග සීලයක් සමාදන් වීමේ වටිනාකම පෝය දවසකට හරි පංචසීලයට එහා උතුම් අෂ්ටාංග උපෝසත සීලේ එහෙම නැත්නම් සමහර උපෝසත දසසීල් සමාදන් වෙනවා. මෙන්න මේ සීලේක තියෙන වටිනාකම ගැන ධර්ම ග්‍රන්ථවල ගොඩාක් සඳහන් වෙලා තියෙනවා. ඔය අතර විමානවත්තු කියලා තියෙනවා දේශන ගණනාවක්. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට පින් දහම් කරලා ඒ වගේම සතර පෝයට උපෝසතේ රැකලා මරණින් මත්තේ දිව්‍ය ලෝකවල ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ඇතුළත් වෙන කොටස තමයි විමානවත්තු. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරන. උන්වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගේ විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරන් දිවිය සැප සම්පත් විදින්නේ සමහරලාවට කියන ඔබ හරියට ඕෂදී තාරකා වගේ ඔබේ මුළු ශරීරයම තාරකාවක් වගේ බැබලෙනවා. ඒ වගේම ඔබට සට්ටුවනින් දිව්‍ය විමානයක් පහළ වෙලා තියෙනවා. ඔබේ දිව්‍ය විමානය හරි ලස්සනයි. ඔබට දිව්‍ය සේනාවක් ඉන්නවා. ඔබේ දිව්‍ය සැප සම්පත් කියලා ඒවා විස්තර කර ලහන ඔබ මේ තරම් පිනක් කරේ. මොනවගේ පිනක් නිසාද මේ තරම් සැප සම්පත් ලැබේ? ඔබ කොහෙද හිටියේ? මොකද්ද කරපු පින කියලා අහන. මුගලන් මහරහතන් වහන්සේට බොහෝ දෙවිවරු කියන සිදුවීම් උන්වහන්සේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඒවා ගලපමින් දහම් දෙසනවා. අද මන් දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලා මෙන්න මේ වගේ දෙවි කෙනෙක් මුණ ගැහුණා. මේ වගේ සැප සම්පත් විදින කෙනෙක්. එයා පෙර මනුස්ස ලෝකෙ මෙහෙම පිනක් කරපු කෙනෙක් කියලා ඔයවා විස්තර කරමින් මුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙ දහම් දෙසනවා. ඒ සිදුවීම් ගොඩක සඳහන් වෙනවා
බොහෝ දෙවිවරු කියනවා ස්වාමීනි අපි පෙර මනුස්ස ලෝකෙ හිටියා. හැබැයි මං බොහෝම දුක්පත් කෙනෙක්. මට ලොකූ දානමේ පින්කං කරන්න මුදල් තිබෙනෑ. හැබැයි මං පුංචි පින්කං කරලා තියෙනවා. නමුත් මං සතර පෝයට උපෝ සතේ රැක්කා. මන් නිති පන්සිල් රැක්කා සතර පෝයටම උපෝ සත සීලෙ සමාදන්න වුණා. අන්නේ පිනෙන් තමයි මේ දිවිය ලෝකෙ පහළ වුණේ. සාමීනී මේ උපෝ සත සීලයක වටිනාකම. නිත්‍ය සීලේ හැටියට පංච සීලය ආරක්ෂා කිරීමේ වටිනාකම ඒ නිසා තමයි මං මේ තරන් සැප සම්පත් ලැබුවේ කියලා ඒ දෙවිවරු දිව්‍යාංගනාව මුගලම් මහරහතන් වහන්සේට විස්තර කරන. එහෙමනම් අපිට පේනවා කෙනෙක් හරියට නිති පන්සේල් රකිනවන ඊළඟට සතර පෝයට උපෝ සත සීලය ආරක්ෂා කරනවන ඒ කෙනාට මිල කරන්න බැරි මහා විශාල පිනක් ඒ උපෝ සත සීලේ තුළින් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් සාක්‍ය කුමාරවරුන්ට මේ උපෝසත සීලය වටිනාකම ගැන දේශනා කරනවා. සාක්‍ය කුමාරවරුන්නේ දවසකට කෙනෙක් කහවනු 100 බැගින් ඒ කාලි සාමාන්‍ය රස්සාාවක් කරත් කෙනෙකුට කහවනුවක්කත් හොයාගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ දවසකට. එතකට බුදුරජාණන් වහන්සේ කියනවත් සාක්‍ය කුමාරුණෙන් නුබලාට දවසකට කහවනු 100 බැගින් ගෙවන රැකියාවක් ලැබෙනවා. එදකොට කෙනෙක් ඒ වගේ රස්සාාවක් ලැබුණට පස්සේ රන් කහවනු 100ක් ලැබෙනකොට දවසකට මහා විශාල ධනයක් අපිට ලැබෙන්නේ කියලා පුද්දුම ආසාාවෙන් මේ රස්සාාවම යෙදිලා හම්බ කරනවා. ඒ විදිහට අවුරුදු ගණනාවක් මුදල් හම්බ කරත් ඒ සියල්ලේ වටිනාකමට වඩා කෙනෙක් එක දවසක් උපෝසත සීලය ආරක්ෂා කරනවා නං ඒක වටිනාකමේ සියල්ලට වඩා වැඩී කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒම නම් පිංගතුනි දැන් අපි අපිට තේරෙන භාසාාවෙන්ගම කහවරු නෙමේ අප ඉතමු දවසකට කෙනෙකුට මාසකට නෙමේ දවසකට ලක්ෂ 10ක් ඉතර පඩියක් හම්බෙන රස්සාාවක් හිතන් නොත් බෑ එහෙම රස්සාාවක්. එතකොට ඒ වගේ රැකියාවක් කෙනෙකුට හම්බෙනවා. එතකොට එය කල්පනා කරන අම්මෝ අද යන්න බැරිවුණු අද ලක්ෂ 10ක් නැතිවෙන අපරාධ. අද නං ඔය රස්සාාවට යාගන්න බැරිවුණොත් සිල්ගන්න එක පස්සෙ කරන්න බැරිය ඇකි කිය රස්සාාවම ඇලි ගැලි වාසය කරන. හැබැයි යා යම්තාක් ධනයක් රැස් කරනවත්. මුළු ජීවිත කාලෙ කෝටි ප්‍රකෝටි බිලියන ගානක් එකතු කරනවා කියලා හිතන්. ඒ සියල්ලෙ වටිනාකමට වඩා එක දවසක් උපෝසත සීලේ සමාදන්වීමේ වටිනාකම වැඩී කියල බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා පිංහතුනි පෝයට ඔබ පුරුදු වෙන්න පෝය දවස්වලට උපෝසත සීලයක් සමාදන්වෙන්. සමහරලාවට හිතන පුලානේ මේ පෝයිට නම් බැරිව හැබැයි ඊළඟ පෝයි දං හරි පටන්ගන්න. උපෝසත සීලය ගැන අපි කලින් චුට්ටක් මේක වටිනාක මොකක්ද වෙනස් වෙන්නේ කොහොම ඇයි අපි මේ සිල් රකින්නේ. මේක තියෙන ප්‍රයෝජනය මොකක්ද. අපි චුට්ටක් තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගම්. පිංගතුනි සීලයෙන් කරන්නේ කය වචනය සංවර කිරීම. හැබැයි මේ හැමදේකටම මුල්වෙන්නේ මනස. මනෝ පුබ්බංගමා දම්මා ඔබ අහලා තියෙනවා ධම්ම පදේ පළවෙනිම ගාථාව පටන් ගන්න උත්තනින්. මනස තමයි හැමදේකටම මුල්ලෙන්. මනෝ සෙට්ටා මනෝමය. මනස මුල්ලෙලා තමයි හැම දෙයක්ම යමක් කියන්නේ කරන්නේ භාසතිවා කරෝතිව යමක් කියනවද කරනවද ඔය හැම දෙයක්ම මනස මුල්ලෙලා තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි අපේ හිතට එන සිතුවිලි සීලයක් තුළින් පාලනය කරගන්න අමාරු. හිත කියන්නේ පංච නීවරණ ඔස්සේ ඔහේ දුවනෝ. හිතට පාලනයක් නෑ. හිත සීලයක් තුළ පාලනය කරන්න අමාරුයි. හැබැයි හිතට මොන සිතුවිලියාවත් ඒවා ක්‍රියාවට නංවන්නේ නැතුව කෙනෙක් කය වචනය සංවර කරගෙන ඒ කය වචනය තුළින් තව කෙනෙකුට හිංසාවක් නොඒවා කෙන සිතුවිල්ලෙන් තමන් තමන්ගේ කයයි වචනයයි හොඳට සංවර කරගන්න. ඒක තමයි සීලයෙන් කරන්න. ඒකට මනසත් මුල්ලෙනෝ තමයි. හැබැයි මනසට එන පාපී සිතුවිලි සම්පූර්ණයෙන් පාලනය කරන්න තියෙන්නේ භාවනාව තුළින්. භාවනාවෙන් තමයි මනස පාලනය කරගන්න. එදකොට කය වච්චන දැන් අපි ගම ප්‍රාණඝාතයෙන් වලකින කය මුල් කරගෙන කෙරෙන අකුසරයක්.
හැබැයි යාට සිතුවිලියෙන්න්න පුළුවන් සමහරලාට මතුරුවේ දැක්කා මරන්න ඕන කියලා හිතෙන්න්න පුළුව හැබැයි ආපහු හිතනවා නෑ මං පන්සිල් රකින කෙනෙක්. මං ප්‍රාණගාතය වලකින කෙනෙක් මං ඒදේ කරන්නෑ කියලා කොහොම හරි හිත හදාගන්න. අර හිතට එන සිතුවිල්ල ක්‍රියාවට නංවන් නැතුව ඔහු ඒක පාලනය කරගන්න. එය හොරකමේ වලකින හොරකමක් සිද්ධ වෙන්න හිතෙන් හිතුව පමණින් හොරකමක් වෙන්නේ. ඒක ක්‍රියාවක් හැටියට සිද්ධ වෙන්නට හැබැයි ඔහුගේ කය කිසිම විදිහකට හෝ හිතනවන්නේ මට මොන තරං අවශ්‍යතාවයක් තිබුණා. මට මොන තරං අඩුපාඩු තිබුණත් මං කවදාවත් නොදුන් දෙයක් හොරකං කරන්නේ. අහුවෙන් නැතුව ගන්න පුළුවන්කම තිබ්බත් මං කවදාවත් ගන්න. අන්නේ විදිහට හිතලයා හොරකමින් වලකිනවා. වැරදි කාම සේවන යෙදෙන් එයාට අවස්ථාවක් යෙදෙනවා. අපි හිතම කවුරුහර යාව පොළඹෝ ගන්න උත්සා කරන. එයාටත් කෙලෙස් ඇතිවෙන. හැබැයි යා හිතනොන්නෑ කිසිම විදිහකට මම වැරදි ජීවිතයක් ගත කරන්නේ. මන් සිල්වත්වෙන මගේ කයින් කවදාවත් මං වැරදි දෙයක් කරන්නේ හිතට එන සිතුවිල්ල ක්‍රියාවක් හැටියට යොදවන්නේ නැතුව එයා පාලනය කරගන්න. එහට මත් පැන් මද්‍රවයෝට ආසාාවක් ඇති වෙනවා. යාළුව පිරිස් ඇවිල්ලා කියනවා මෙන්න ගෙනල්ල තියෙන මෙන්න බීපන් කියල බොන්න පොළඹෝනු හැබැයි යා හිතනොන්නෑ මං බොන්නේ. කොච්චර යාට කවුරු කිව්වත් එයාගේ සිත යාට කිවත් එයා හිතනොන්නෑ මං බොන්නෙමනෑ. අන්නේ විදිහට එයාගේ කය පාලනය කරගන්නවා කයමුල් කරගෙන වැරදි පාපී අකුසල ක්‍රියාවක යෙදෙන්නේ නෑ. ඊළඟට වචනය බොරුව කේලම පරුස්ස වචන හිස් වචන මෙතන පන්සිල්ලොල සඳහන් වෙලා තියෙන බොරුකීම. ඒ කියන්න එතකොට ඒක අදහස් කරන්නේ පන්සිල් රකින කෙනා කේලං කිව්වට කමක්නේ පන්සිල් රකින කෙනා පරුස වචන කිව්වට කමක් නෑ කියල එකක් නෙමේ ඒක කොහොමත් අකුසලය. බුදුරජාණන් වහන්සේ එතන විශේෂෙන් මේ වචනින් බොරුව සඳහන් කරලා තියෙන්නේ උන්වහන්සේ පෙන්නම් මහනෙන බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියල බුදුරජාණන් වහන්සේ වදා. ඇයි ඕනම පවක් කරලා බොරුවෙන්නේ මේක වහගන්න උත්සාහ කරන්න. මිනිස්සු මිනී මරලා බණපොතේ අත තියල දිවරනවානේ. නෑ මන් දන්නේවත් නෑ මන් දැක්කවත් නෑ මේ බොරුවක් කියලා. හොරකං කරලා දහතේ දිවරන තමන්ගේ දරුව පල්ල බිරින් අම්ම තාත්ත ඉනම් පාවලදීල දිවරණ මිනිස්සු ඉන්න වැරදි කරලා. එතකොට බොරුවෙන් වහගන්න උත්සාහ කරන හැම පාපයක්ම බොරුවෙන් වහගන්න උත්සාහ කරන. සත්‍යවාදී භාවේ නැමතේ ඒ ගුණේ ආරක්ෂා කරන කෙනා තුළ ගොඩාක් ගුණධර්ම ආරක්ෂාවෙන. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පන්සිල් හැටියට පෙන්වා කෙනෙකුට එදිනෙදා ජීවිතය තුළ තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ ගිහි ශ්‍රාවකය ගත්තෝ පන්සිල් රකින කෙනෙක් ගත්තොත් ගිහි ජීවිතය තුළ වෙන දට නටන්න ගයන්න සින්දු කියන්න යා වාදනය කරන කෙනෙන්න යායට වාදනය කරන්න යා නටන කෙනෙක් නං යාට ඒ නාට්‍යාංගනාවක් හරි නැටුන් ශිල්පියෙක් නං යාට ඕන තරම් උඩ පැන පැන නටන්න ඒවයි පා කියලනෑ. එයාට රන්රිදී මුතු මැනික් පරිහරණය කරන්න මිලමුදල් පරිහරණය කරන්න ලස්සනට ඇඳල පැළඳලා ඉන්න විනෝද වෙන්න සතුටු වෙන්න එපා කියලා කොහෙවත් නෑ. එයා පන්සිල් රකින කාලේ එයා තමන්ගේ අර ශික්ෂාපද පහ ආරක්ෂා කරගෙන කාම බෝගී ජීවිතයක් ගත කරන මොකද ගිහි ශ්‍රාවකයා විවාහ වෙනවා. තමන්ට දරුවෝ ලැබෙනවා බිරිඳක් ඉන්නවා එක්ක බිරිඳකට ස්වාමියෙක් ඉන්නවා. තමන් කාමභෝගී ජීවිතයක් ගත කරනවා හැබැයි සීමාවක් තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වේ මගේ ගිහි ශ්‍රාවකයන් පංච කාමයන් පරිහරණය කරත් ආදීනව දස්සාවිනෝ. ඒවා පරිහරණය කරන්නේ ආදීනව දකිමින් කීව. රජමැදුර හිටියත් එයා හිතනවා මේවා අනිත්‍යයි. යම් දවසක මේ සියල්ල මට අතහරන්න සිද්ධ වෙනවා. මේ සියල් අතහැරල දාලා යන්න සිද්ධ වෙනවා මේ ඔක්කොම අනිත්‍ය දේවල්. ඊළඟට මොන තරන් දිව්‍යාංගනාවක් වගේ කුමාරිකාවක් තමන්ට ලැබුණත්. ඕ කල්පනා කරනවා මේ ඔක්කොම අනිත්‍ය දේවල්. මේ දෙතිස් කුණුක කොටස් වලින් යුක්ත ශරීරයක්. ජීවත් වෙනකොට අපි මේව පරිහරණය කරාට අමුදරුව එක්ක බිරිඳ එක්ක මේ ගිහි ජීවිතය ගත කරාට මේක නෙමේ ජීවිතය එක මාරමුණ. එදකොට ආදීනව දකිමින් තමන් පාලනයක් තුළ ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරන එක තමයි ගිහි ශ්‍රාවකයෙක් පන්සිල් වලින්
එදිනෙදා ජීවිතය තුළ පංචසීලය ආරක්ෂා කරන්න. හැබැයි පෝය දවසට එයා බ්‍රහ්මචාරී වෙන. අන්න එකයි පෝය දවසේ තියෙන වෙනස. පෝය දවසේ අර පංචසීලයට එහා ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ තව වෙනම ශික්ෂාපද කීපයක් උපෝසත සීලයක් හැටියට ආරක්ෂා කරන. එනිසයි පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ උපෝසත සූත්‍රවල පෙන්නුවේ පෝය දවසට මගේ ශ්‍රාවකයන් රහතන් වහන්සේලා අනුගමනය කරන දවස කියලා. මහරහතන් වහන්සේලා දිවිහිමි බ්‍රහ්මචාරී ජීවිත ගත කර ආර්යයන් වහන්සේලා. එතකොට ගිහි ශ්‍රාවකෙක් කල්පනා කරනවා මට ගිහි ජීවිතය තුළ මේ කාමයන් එක්ක මට හැමදාම එක කරන්න බැරි වුණා. මං මාසෙකට එක්ක පසලොස්සක පෝයට නම් හිතන මං පෝය දවසටවත් මං ඒ උන්වහන්සේලා අනුගමනය කරමින් බ්‍රහ්මචාරී වෙන. සතර පෝයටම උපෝ සති රැක්කය කාලේ මාසෙකට දින 4ක් එයා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරන. එතකොට එයා එතනදි වෙනස් වෙන්නේ ප්‍රාණඝාතයෙන් වලකිනවා හොරකමෙන් වලකිනවා. වෙනද වැරදි කාම සේවනින් වැලකිලා හිටපු කෙනා පෝය දවසට කිසිම විදිහකින් කාමයන් පරිහරණය කරන්න ඇතුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. තමන්ගේ විවාහක බිරිඳ වෙන්න පුළුවන් විවාහක ස්වාමිය වෙන්න පුළුවන් හැබැයි දෙන්නයි දාට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. ඊළඟට බොරුවෙන් කේලමින් පරුස වචන හිස් වචනවලින් වලකිනු. මත්පැන් මඩ්‍රව්‍ය භාවිතයෙන් වලකිනු. ඒ වගේ මෙතන සඳහන් වෙනවා විශේසිෙන් උපෝසත සීලේදී වෙනදා හැම වෙලාවෙම ගිහි ශ්‍රාවකයකුට කන්න බොන්න බඩකිනියනකොට ඕන වෙලාවට කනවා. එක සීමාවක් නෑ. ගිහි ජීවිතය තුළ ඔවුන් කනවා විනෝද වෙනවා පාටිවලට යනවා. එතකොට එයා ජීවිතේ නිතර ආහාරත් එක්ක ලොකු පාලනයක් තුළ ඔහු ගත කරන්නේ. හැබැයි පෝය දවසට එයා කල්පනා කරනවා මම ඉර අවරට ගියාට පස්සේ සාමාන්‍යෙන් 12 කියලා අපි කියනව සමරලාට එක 12 මාර හැටියට හඳුන්නනවා එකැන අපේ කාලයක්ත් එක්ක හැබැයි බුදු හාදුරගේ කාලේ අපේ මේ ගණනය කිරීම පැයි හට මෙහට දාපු එකක්නම ඒ කාලෙ තිබුණේ ඉර අවරට යනකොට ඉර මුදුන් නෙලා ඉර අවරට යනකොට යා කල්පනා කරනවා මම මෙතනින් පස්සේ මං බොහොම සරලව යම් කිසි ගිලම් පසක් හැටියට යම් කිසි බෙහෙතක් හැටියට පරිහරණය කරන දෙයකින් මම මගේ දවස්සේ අද දවස මං යැපුනට මං අනි අවේලාවේ ආහාර ගැනීමෙන් විකාල භෝජනය වලකිනු. එතකොට තමන්ගේ ජීවිතයේ ආහාර පාලනය පිණිස තමන් පිළිපදින නීතියක් හැටියට ඒක විශේෂම දඩුවන් ලැබෙන දෙයක් නෙමේ තමන් රහතන් වහන්සේ අනුගමනය කරමින් හිතනවා මට පුළුවන්න එක දවසක් හරි පෝය දවසට හරි උන්වහන්සේලා මුළු ජීවිත කාලෙම මේ විදිී ගුණධර්ම රැක්කනං ඇයි මට බැරි එක දවසක්ක. ඊට පස්සේ වෙනදා නටන කෙනා සින්දු කියනවා උඩ පනිනවා පුඩිගහනවා ඊළඟට නොයෙක් විදිහේ වීනාවාදනය කරනවා සංගීත බාණ්ඩ වාදනය කරනවා බොහොම විනෝදයෙන් හිටපු කෙන හැබැයි එදාට නච්ච ගීතවාදිත විසූක දස්සන ඒ ඔක්කොම පැත්තක තියලා ඉදාට බොහොම සංවර ඉදාටක බලන්නේ පෝයි දවසට බොහොම සංවර ජීවිතයක් ගත කර. ඊළඟට මාලා ගන්ධ විලේපන වෙනදට නොයෙක් සුවද වර්ග මල් ඒ කාලිනං ඒක මල් ගහගෙන හිසේ මල් පලඳනවා සමහල්ලාවට ඒ වගේ නොයෙක් මල් වර්ග ඒවා පැළඳගෙන නොයෙක් ආලේපන වර්ග තිබිලා තියෙන ඒ කාලේ. එතකොට අදගත්ත හම පුදුම විදිහටන තියෙන. එතකොට මේවැන් වැලකිලා එදාට බොහොම සංවර සරල බොහොම තැම් පච්චාම් යථාර්ථවාදී ජීවිතයක් ගත කරනවා. එදකොට ඒ සුවද විලවුන් නොයෙක් ඒ වගේ දේවල්ලොලි වලකින. එතකොට ඊළඟටයා උසස් වටිනා ආසන පරිහරණය එතන තියෙන්නේ මේ උසකිය මේ ඉදගන්න ආසනය උසමත් නෙමේ එතන බුදු හාමුදුරු පෙන්නල තියෙනවා ඒ කාලෙ දැ බුදු හාමුදුරු වැඩ හිටිය කාලේ සමාජ මේ වසයෙන් ගත්තොත් මිනිස්සු නින්දා පහස කරපු වති බිලතිකැන් සමහරු බොහොම සිටුවරු රජවරු පරිහරණය කරන ආසන තියන බොහෝම නිකං ඉඳගත්තහම අනික් මිනිස්සුන්ට නිකම් පේන මෙයා බොහෝම ගහම්බීර ඊළඟට මෙයා බොහොම මාන්නක්කාරකමින් ඉන්න කෙනෙක් වගේ. එවැනි ආසන විශේෂෙන් හදාගත්තේ වැනි ආසන තියෙන. ඒ වෙනුවෙන් සමහරු සත්තු මරලා ඒ සත්තුන්ගේ ලොම් වර්ග හම වල් යොදාගෙන තියෙන.
එදවට මිනිස්සු ඒ කාලෙ නින්දා කරනවා මේ පවකාරයෝ අහිංසක සත්තු මරලා උන්ගේ හමුවල් අරගෙන මේ ආසන හදාගෙන පේනවනේද මේ ඉන්න හැටි කියලා මිනිස්සු නින්දා පාස කරන. එතකට බුදුරජාණන් වහන්සේ වැනි ආසන පරිහරණයෙන් වලකින්න කියලා තියෙන. එතකොට එතන උසස්යයි සම්මත එවැනි සමහර ඒවා අමුතු විදිහට සිංහ කකුල් සත්තුන්ගේ මූුණු දාලා අමුතුම විදිහට විකෘති විදිහට හදාගත්ත ආසන තියෙන. එතකොට සාමාන්‍යද ගිහි ශ්‍රාවකයකුට පන්සිල් රකින කෙනෙකුට එදිනෙදා ජීවිතය තුළ ඒවයි පා කියලා නෑ බුදු හාමුදුර. තමන්ට රජෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි පෝය දවසට රජ්ජුරුව වනත් කල්පනා කරනවා. එදාට මං උපෝ සතයක් රකිම දැන් බලන්න පෝයකට පන්සලකට ගියාට පස්සේ. ගමේ ඉන්න කෝටිපතිය සිල්ගන්නාවන. ගමේ උපාසක මහත්‍ය සිල්ගන්නාවන. ඒ හැමෝම එකම විදිිය සුදු ඇඳුමක් ඇඳලා. වෙනද ඇඳුම් වලින් තමන්ගේ තත්ත්වය පෙන්න්නනවා. තමන් පැළඳගෙන නාභරණවලින් තත්ත්වය පෙන්න්න උත්සාහ කරන සමාජය හැබැයි ඒදාට බොහොම සරලයි බොහොම චාම් සිල්වත් ජීවිතයක් ගත කරමින්. එදාට තමන්ගේ අරමුණ තමයි බොහොම චාම් සරල ජීවිතයක් ගත කරමින්. එදකොට මෙන්න මේ විදිහට උපෝසත සීලයක් පෝයි දවසට ආරක්ෂා කරන්න පුළුවන්න තමන්ගේ කය වචනයේ සංවර කරගෙන. ඒ කය වචන ඒ මට්ටමට සංවර වෙනකොට සීලේ තමයි උපකාර වෙන්නේ හිතේ දියුණුව පිණිස. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය පුරාම පෙන්වා ඉති සීලම් මහනෙන මෙයයි සීලය. ඉති සමාධි මහනෙන මෙයයි සමාධිය. ඉති පඤ්ඥා මහනෙන මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධී. මහත් පලවහෝති මහානිසංසෝ. සීලයක් තුළින් දියුණු කරගන්න සමාධිය මහත් පලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඥා මහත් පලහෝති මහානිසංසු සමාධිය තුළ පිහිටල දියුණු කරන ප්‍රඥාව මහත් පලයි මහානිසංසයි. පඤ්ඥා පරිභාවිතන් චිත්තං සම්මදේ වාසවෙහි විමුච්චති. ප්‍රඥාවෙන් දියුණුවෙන හිත සියලු ආශ්‍රවයන්ගේ සියලු කෙලෙසුන්ගේ මිදෙනවා කියල පෙන්ලදුන්. එහෙමනං සීලයක් තුළ පිහිටල දියුණු කරන සමාධිය මහත් පලයි මහානිසංසයි. ඒ සමාධිය තුළ සීලේක පිහිටල ඇති කරගත්ත සමාධිය තුළ පිහිටලා දියුණු කරන ප්‍රඥාව මහත් පලයි මහානිසංසයි. එතකොට සීල සමාධි ප්‍රඥා තුළින්ම දියුණුවෙන හිත සියලු කෙලෙසුන්ගේ මිදිල ආශ්‍රවයන්ගේ මිදිල නිවන කරයන්. මේක තමයි ධර්මාවබෝධයට තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඒකායන නිවන් මග හැටියට පෙන්නපු මාර්ගය. ඒ නිසා පිංහතුනේ උපෝසත සීලේ පෝයි දවසකට සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ ඔබට මේක වටිනාකම නොතේරුණාට විශාල පිනක් ජීවිතය රැස්වෙන. හැබැයි මේ සීලය සමාද මේක පටන්ගන්නකොට කෙනෙකුට අර බාලගිරි දෝසි වගේ එකක් එන. අද නොවේ හෙට අද නොවේ හෙටයි. මේ පෝයට නෙමේ ඊළඟ පෝයට මේ පෝයට නම්බෑ ඊළඟ පෝයට පටන්ගන්න ඔහොම හිතනවා. දැන් බලන්න සාමාන්‍යේ මිනිස්සු ගොඩක් සමහරු ඉන්නම් බණහනය අතරින් ගත්තත් බොහෝ පිරිසක් කැමති සිල් රකින්න පෝයට සිල් ගන්නත් කැමති. හැබැයි ඒ අතරින් යමක් පටන්ගන්න වීරයක් තියෙන්නවා. බලන්න බුදුහාමුදුරු මේ ධර්ම මාර්ග පෙන්නවා ආරම්භක ධාතු නික්කම ධාතු පරමක්ක ධාතු කියලා ධර්මාවබෝධය දක්වාම වීරිය පවත්වන්න ඕනේ ආකාරය. ආරම්භක ධාතු කියන යම් කුසලේක යෙදෙන්න යම් ධර්මාවබෝධය පිණිස වැඩිය යුතු ගුණ ධර්මයක යෙදෙන්න එක පටන්ගන්න වීරියක් තියෙන ඕනේ ආරම්භක ධාතු. අපි සීලි පැත්තෙන් හිතම මම කොහොම හරි මේ පෝයට සිල් ගන්නවා කියලා හිතුවට ඒක පටන්ගන්න වීරියක් තියෙනවා. අන්න ආරම්භක ධාතු. දැන් එයා සිල් ගත්ත කියලා හිත ඔන්න වැඩි පටන් ගත්තා. නික්කම ධාතු කියන්න දැම් මේ පටන්ගත්ත දේ දිගට දිගට පවත්වගෙන යන්න වීරිය තියෙනවා. සමහරයගේ සීලේ එක දවසෙන් ඉවරයි. ඊට පස්සේ හිතෙන අම්බෝ ආයි නම්බෑ. ඊළඟ පෝය එනකොට කල්පනා කමන්නෑ කියලා ආය හිතලකි නොනී බෑ ඊළඟ පෝයට ඊළඟ පෝයට කොට ඔහොම හොම දිගට දිගට එක තැනිම් එක පෝයයි දෙපෝය එතනින් අතර වෙන. එක පවත්වගෙන යන්න වීරියන එතකොට යාට ආරම්භක ධාතු යමක් පටන්ගන්න වීරියක් ඇතිකරගත්තට ඒක පවත්වගෙන යන්න බෑ. නික්කම ධාතුනේ.
පරමක්ක ධාතු කියලා කියන්නේ තමන්ගේ නිෂ්ඨාව දක්වාම එයා සිල් රකින්නේ ඇයි ධර්මාවබෝධයට අනුග්‍රහයක් පිණිස. මන් ධර්මය අවබෝධ කරගන්න තෙක් මගේ සීලයට මේ ඇතිකරගත්ත වීරිය නම් මං අතහරින්නේ. ධර්මාවබෝධි දක්වාම මං මගේ වීරි අකණ්ඩව පවත්වගෙන යනවා කියලා යා හැම පෝයකටම දිගටම සිල් සමාදන් වෙමින් දිගට මේක පවත්වගෙන යන. අන්න ආරම්භක වීරිය පරමක්ක වීරිය නික්කම ධාතු පරමක්ක ධාතු මේ ඔක්කොම වීරිය බල පවත්වන අය. දැන් ඔබ නිකං ඇත්තටම බලන්න මේ ස්වභාව ඔබට ඕන පන්සලක හොයලා බලන්න පුළුවන් ගිහින් නායක හාන්දුරන්ගෙන් කතා කරලා බලන්න පුළුවන්. ඔබත් පන්සලට යනන සිල් ගන්න කෙනෙන්නම් පොයි දවසට මේක හොඳට අත්දකින්න පුළුව. අපේ අය ගත්තොත් බොහෝ දෙනෙක් ඇත්තටම සිල් රකින්න කැමති වුවමනාව තියෙනවා. ඒ වුවමනාව තිබුණට බොහෝ දෙනෙකුට පටන් ගන්නදී පවත්වගෙන යන්න වීරියන. දැන් බලන්න වෙසක් පෝයනකොට වෙසක් කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුලේ දෙන සාමාන්‍ය පෝයවල් අතර ගත්තොත් මේ පෝය 12 මේ පෝය මාසික වෙන පෝය කැලන්ඩරේ ගත්තොත්. අපේ බෞද්ධයන්ට දෙන ප්‍රධානම පෝය තම වෙසක් පොන් පොහොය. සාමාන්‍ය ඉදිනිදා පන්සලේ සිල්ගන්නේ 100 දෙනෙක්න. ඒ හැම පන්සලකම 500ක් විතර 100ක් සිල්ගන්න පන්සලට වෙසක් දවසට එනවා 500ක් සිල්ගන්න. 1000ක් සිල් සමාදන් වෙන තැනට 4,500ක් එනවා එදාට සිල්ගන්න වෙසක් දවසට. එතකොට හැම තැනකම සිල් වැඩ සටහන් කෙරලා. හැම තැනකම පින්කනුත් කෙරලා ගමේ පන්සලේ වනත් එදාට වැඩි. නගරි පන්සලක වනත් එදාට දෙගුණ තෙකුණ වෙලා. පූජනය තැනක ගත්තුත් ඉඩ නෑ අන්රාධපුරේ ගත්තු රුවන්වැලි සෑයිළඟ ශ්‍රී මහා බෝධීළඟ අටමස්ථාන ඔය හැම්ම තැනකම දස දහස් කන සමහර තැන්ගුල් ලක්ෂ ගනම් සැදැහැවතුන්ගෙන් පිරෙනවා. එතකොට මිනිස්සු කැමති පටන්ගන්න. දැන් ඒ විදිහට පටන් ගත්තට ඊළඟ පෝයනකොට පොසොන් පෝයනකොට. එතකොට අතනින් ටික දෙනෙක් හැලෙනවා. කොටසක් හැලෙනවා අපි ගම 120ක් 25ක් හැලෙනවා. ඊට පස්සේ 500ක් සීල් ගත්ත තැන 400ක් 450ක් විතරයින් පොසොන් පෝයනකොට අන්න ටික දෙනෙක් එතනීම නතර වෙලා. දහස් ගානක් සීල් ගත්ත තැන 1000ක් විතර අඩු වෙනවා. ඇසල පෝයනකොට ඒකෙන් තවත් 120ක් 25ක් අඩු වෙනවා. දැන් අර 500ක් හිටපු තැන 300ට විතර බහිනව ඇසල පෝයනකොට. ඇයි අර පටන්ගන්න වීරිය දිගට පවත්තගෙන යන්න බෑ. මාසෙන් දෙකෙන් තුනෙන් ඊට පස්සේ තව පෝයක් දෙකක් යනකොට ආයර පරණ විදිහට 100යි. අර වෙනද හැමදාම සිල් ගන්නාපු දිගටම සීලේ පුරුදු කරගෙන පවත්තගෙන ගිය ටික දෙනා විතරක් හැම පෝයකටම සිල් ගන්නවා අර අලුතෙන් ආපායගෙන් බොහෝ පිරිසක් ආයමත් හැලෙන. එහෙමනම් අපිට පේනවා බොහෝ දෙනෙක්කුට යමක් පටන්ගන්න නුවමනාව තියෙනවා නැත්තිනේ මං කොහොම හරි මේ පෝයට පටන්ගන්න. මේ වෙසක් පෝය දම් මං හැදෙනවා කියලා හිතනවා. මං අඩුපාඩු හදාගෙන යන තැනකට දෙයක් කරගන්න ඕන මේ පෝයට හරි මං සිල් ගන්න පටන් ගන්නවා කියලා හිතනවා. ඒකට යෙදෙනවා පන්සලටත් යනවා සිල් සමාධන් වෙන හැබැයි එක දිගට පවත්වගෙන යන්න බෑබහෝ දෙනෙකු. ඒ නිසා පින්නතුනේ අපි ධර්මාවබෝධය පිණිස බුදුහාන්දුරු පෙන්වා මහනෙන මේ ලෝකයේ මේ මහපොලොව තුළ ගත්තොත්. ඇවිදගෙන යන සත්‍යයන් අතර අපිත් පොළොවේ අඩිය තියල ඇවිදගෙන යනවාන. මේ පොළොවේ අඩිය තියලා අපි විතරක් නෙමේ පොළොවේ ඇවිදගෙන යන මේ හැම සත්වයෙක්ම පොළොව මත ඉන්න සත්‍යය පොළොවෙන් තමයි ඇදිලා ගියත් ඇවිදගෙන ගියත් පොළොවේ අඩිය තියලා යන්න. ඒ සත්වයන්ගේ පා සලකුණු මේ පොළොවේ පිහිටනවා. බුදු හාන්දුර උපමාවක් පෙන්න්නන මේක උපමාවක් මහනෙන පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර විශාලම පියවර සටහන පොළොවේ පිහිටන්නේ ඇතෙක් හස්තියෙක්. ඔබ හොඳට බල ඇතාගේ පියවර මුළු පොළොවම ස්පර්ස කරන පාදය හරියට සමයි. දැන් අපි අඩිය තිබ්බ කියලා අපේ පාදය පොළොවේ පිහිටියත් අපේ යටි පතුලේ සමහර තැන් වල ගැහෙ ඇතුළට ගිය තැන් තියෙනවා. ඒ ඔක්කෝම උස්සු එච්ච තැන් තියෙනවා. මුළු පාදේ මර මඩක වගේ තියල තදකරුත්න යන්තන් පේන්න තිබුණට මුළු පා සටහනම යටි පතුලම පොළොව ස්පර්ස වෙන්න හැබැයි ඇතෙක්ගෙ ගත්තොත්. මුළු පාදේම පොළොව ස්පර්ස කරනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොව ඇවිදගෙන යන අනික් ඕනම සතෙක්ගේ පා සලකුණක් අර හස්තියාගේ පා සලකුණ ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ලෝකයේ කුසල් දහම් කියලා යමක් ඇද්ද. චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන යමක් ඇද්ද. කුසල් දහම් කියලා යම්තාක් දේවල් ඇද්ද. ඒ සියල්ල අප්‍රමාදී භාවය වීරිය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන් කියව. ඒක තේරුම තමයි මේ ලෝකෙ සියලු කුසල් දහම උපදින්නේ වීරියෙන්මයි උපදවාගන්න තින් මේවා ඉබේ පහළ වෙන දේවල් නෙමේ. වීරිය සිල් ගන්නත් වීරියක් තියෙන්නුන. පෝයිට උපෝසත සීලි සමාදන් වෙන්නත් වීරියක් තියෙනුන්. බනක් අහන්නත් වීරියක් තියෙන්නු. නැත්නම් පටන් ගත්තට බණහන්න ඉඳගත්තට ටික වෙලාකින් නැකිටල යන්න හිතෙනවා. එදකොට ඒ දේශනාව ඉවර වෙනකම්ම වාඩි වෙලා බණහන්නත් ලොකු වීරියක් තියෙන්නවා. බණ පොතක් කියවන්න ගත්ත කියලා හිතන්න. හිත නොමං කෝමහරි දැන් පටන් ගන්න බණ පොට්ටිකක් කියවන්න. හැබැයි පොත අතට අරම් පිටුවක් දෙකක් කියෝගෙන යනකොට ඒ පොත එහෙම පැත්තක දාලායි මාස ගානකට පස්සේ පොත දකිනකොට මතක්කේ. කී දෙනෙකුට එහෙම වෙනවාද කියලා හිතක්. එතකොට ඒ දේ අකණ්ඩව කරගෙන යන්න වීරියක් තියෙනවන භාවනා කරන්න අඩුගාන බුදුන් අදේ. ගෙදර බුදුන් අදන්න පටන් ගත්තා දවසයි දෙකයිට පස්සේ ළමයින්ට පවරනවා. ළමයින්නේ බුදුන් ඇඳ පල්ලා. එදකොට තමන් සමහරලාවට අද බෑ පොඩ්ඩ වැඩ තියෙනවා ඔයා වඳන්න කියන. එදකොට ඒ වගේ බොහෝ දෙනෙක් පටන්ගන්නත් බෑ සමහරුන්ට පටන්ගන්නදේ පවත්වගෙන යන්නත් බෑ භාවනාවත්තේ වගේ. සමාරු හිත නොමං අදයි නම් භාවනා කරන්න පටන්ගන්න. හැබැයි දවස දෙක තුන යනකොට ඊට පස මක හැරෙන. ඒ නිසා වීරි අවශ්‍යයි හැම කුසල ධර්මයක්ම වීරියෙන් තමයි ආරම්භ වෙන්නේ පවත්වගෙන යන්නේ පටන්ගන්නේ දිගට දියුණු කරගෙනයන්. ඒ නිසා වීරි අවශ්‍යම දෙයක්. පිංහතුනී අද වගේ පොන් පොහෝ දවසක අපි දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනය බික්කුණී සංග කියන ඒ ශ්‍රාවක පිරිස ඇති වුණේ මේ බුද්ධ ශාසනය අදවන් පුන් පොහෝ දවසක. දැම් බොහෝ වෙලාවට අපි මේ භාවිතාකන වචනයක් තින භික්‍ෂුණී ශාසනය ඇති වුණ. අද ඕන තරම් ඔබට බනවලත් අහන්ඩ පුළුවන් මාධ්‍යවලත් ඔයි නොයි භික්‍ෂුණී ශාසනය ඇති වෙච්ච දවස. භික්‍ෂුණී ශාසනයක් නෑ තියෙන්නේ බුද්ධ ශාසනී. බුදු හාමුදුරුව තමයි අපේ ශාස්තෘන් වහන්සේ. එතකොට භික්‍ෂූන් වහන්සේලාට ශාසනයක් නෑ භික්‍ෂු ශාසනය කියල එකක් නෑ බුද්ධ ශාසනය තියෙන්නේ. අපි ශ්‍රාවකයෝ මිසක් අපිට වෙන වෙනම ශාසන නෑ. තියෙන්නේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ශාස්තෘන් වහන්සේ අපි ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයෝ බික්කු සංග බික්කුණී සංග අන්න සංග පිරිස. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිව්වනක් ශ්‍රාවක පිරිස අපි ශ්‍රාවකයෝ. අපි පැවිදි ශ්‍රාවකයෝ නං ඒ අයි බික්කු සංග කියන කොටසට අයිතිවෙන්. පැවිදි වෙච්ච උතුම් සීලාදී ගුණදර් මාරක්ෂා කරන භික්‍ෂුණීන් වහන්සේලා හරි සිල්මෑනිවරු හරි ඒ පිරිස ඒ අය භික්‍ෂුණීන් වහන්සේලානං ඒ අයි අයිතිවෙන බික්කුණී සංග කියන කොටසට. ඊළඟට ගිහි ශ්‍රාවකයෝ ගිහි උපාසක උපාසිකාවන් හැටියට ඒ අය ගිහි ශ්‍රාවකයෝ බවට පත්වෙන්. එතකොට මෙන්න මේ පිරිස තමයි බුද්ධ ශාසනයේ සිව්වනක් ශ්‍රාවකයන් බවට පත්තේ. පිංහතුනී ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උන්වහන්සේ අවුරුද්ධකට පස්සේ තමයි වැඩම කරේ කපිල වස්තුපුරයට තමන්ගේ උපන් ගමට සාක්‍ය ජනපදයට. ඒ වැඩම කරපු ගමනේ බුදු හාමුදුරු සාක්‍ය ජනපදයට වැඩම කරලා එදා සාක්‍ය වන්සිකයන්ගේ මානී දුරු කරන්න යමා මහ පෙළහර පෑව. මේ මහා ප්‍රාතිහාරි දැකලා පුද්දුම සතුටකට පත් වනා සාක්‍ය වන්සිකයන් කෝලිය වන්සිකයන් ඔබහල ඇති සුද්දෝදන් රජතුමා. බිම වැතිරිලා වන්දනා කරා එදා බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ඉපදිච්ච දවසෙම අසිත තාපසයා අර පුංචි සිරිපත්තුල ජටායි වැදිච්ච වෙලාවි තාපසය වන්දනා කරපු වෙලායි මං මගේ බුදුපුතාට පළවෙනි වතාවට වන්දනා කර. ඊළඟට සීසාන දවසේ දමරුක් සෙවනේ ආනාපාන සති භාවනා වඩ අහසේ පළකක් පැඳගෙන දා ඔබහන්සේ පුංචි වයසේ භාවනා කරනවා දැකළ මන් දෙවනි වතාවට ඔබහන්සේට වන්දනා කර.
අද ඔබහන්සේ මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන ගිහිල්ලා. අවුරුදු 7කට පස්සේ උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා අවුරුදු 6ක් දුස්කරක්‍රියා කරලා බුදු වෙලා අවුරුද්ධකටත් පස්සේ තමයි කපිලවස්තුපුරයට වැඩම කරේ. අද ඔබහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වැඩම කරලා අහසේ ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමා මහ පෙළහර පානවා මේ ඥාතීන් ඉදිරියේ. ඔබහන්සේට මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සුද්ධෝදන රජතුමා සාධකාර දෙමින් බිම වැතිරිලා එදා වන්දනා කරන්නට ඉදුන බුදුරජාණන් වහන්සේට. පසුවදා බුදුරජාණන් වහන්සේ ඔබ දන්නුවන් නගරේ පිණ්ඩ පාති වැඩම කර ඉදා තමයි රජතුමා දුවගි නැවිල්ල කිව අනේ බුදුපුතේ. අපි සාක්‍ය වන්සිකයක් අපි කාගෙන්වත් ඉල්ලගෙන යැපිච්ච පිරිසක් නෙමේ අනේ අපිට ලැජ්ජ කරන්න එපාකි. බුදුරජාණන් වහන්සේ වදාළ පියතුමනි පිය රජතුමනි ඔබ සාක්‍ය වන්සේ බව ඇත්ත හැබැයි මම බුද්ධ වන්සේ මේ බුදුවරුන්ගේ ආරයන් වහන්සේලාගේ ක්‍රමය. එදා බුදුරජාණන් වහන්සේ එතනදිම පාත්තරී අතේතියාගේ රජතුමාට ගාථාවකින් දහම් දෙසුව. එත්තනදී සුද්ධෝදන රජතුමා බණහල සෝවාන් පලට පත් වුණ. පසුවදා දානයට මාලිගාවට ආරාධනා කර. දානෙ වලඳල අවසන් වෙලා දහම් දෙසපු වෙලාවේ රජතුමා සකදාගාමී පලට පත් වනා එදා මහා ප්‍රජාපති ගෝතමිය පළවෙනි දවස සෝවාන් පලට පත් වන. ඊට පස්සේ නන්ද කුමාරයක් බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයගේ පැවිදිවීම අලුත් මාලිගාවකට ගෙවිදීම රාජාපිසේකේ ඔය මංගල්ලයේ දිච්ච දවසේ නන්ද කුමාරයාව පැවිදි කෙරව. දින 7කට පස්සේ රාහුල කුමාරය පැවිදි කෙරව. ඔය අතරේ බුදුහාන්දුරන්ගේ බණහල මහා ප්‍රජාපති ගෝතමිය උතුම් ධර්මාවබෝධය ලබාගෙන හිටිය. මහා ප්‍රජාපති ගෝතමිය කීප වතාවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කර සාමීනී භාග්‍යතුන් වහන්ස කාන්තාවරණ වන අපටත් පැවිදි වෙලා මේ බුද්ධ ශාසනයෙන් නිවන්න අවබෝධය කරා වීරිය වඩන් අනේ අපිට අවසරේ දෙන්න. බුදුරජාණන් වහන්සේ අවසර දෙන්න බෑකීවනෑ කොතනවා. බුදුරජාණන් වහන්සේ වදාළි ගෝතමිය මේ එයට කාලය නොවේ. මේ එයට සුදුසු කාලයෙන් නොවේ කියලකිව. තින් බලාගෙන හිටිය. ඔහොම ඉන්න අතරේ ඊට පස්සේ ආයමත් බුදුරජාණන් වහන්සේ ආයමත් කපිලවස්තුපුරයට වැඩම කරනවා සාක්‍ය කෝලිය වංසිකයන් අතර රෝහිණී නදී ජලය සම්බන්ධයෙන් යුද්ධයක් ඇතිවෙන්න ගිය තමන්ගේ ඥාතින් දෙපිරිස අතර මව් පාර්සවී පිරිසයි පිය පාර්සවී පිරිස. එතකොට මේ රෝහිණී නදියේ ජලය සම්බන්ධයෙන් අරබුදයක් යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දහම් දෙසලා එදා මේ හැමෝම සමගි වුණා බුදුහාන්දුරන්ගෙන් බණහල 500ක් සාක්‍ය කෝලිය කුමාරවරු අර යුද්ධයට සූදානම් වෙච්ච පිරිස ධර්මාවබෝධි ලබලා ඒ අයි පැවිදි වුණා. ඒ අයි රාජ කුමාරවරු යොක්කොම් බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකය බවට පත්වෙලා බුදුහාන්දුරොත් එක් වැඩිය. දැන් ඒ අයගේ කුමාරිකාවරු බිරින්දෑවරු 500ම ඒ අය ගොඩක් විවාහ වෙලා හිටිය රාජ කුමාරිකාවරු හිටියා ඒ ඔක්කෝම කල්පනා කරන්නේ අපේ ස්වාමිවරුනං අන්න බණහල ධර්මය අවබෝධ කරගෙන පැවිදි වුණ. ඒකට අපි අසරන වුණ අපි තනි වුණ අපිට කාගෙනම් පිහිටත්. ඒ වෙලා තමයි මහා ප්‍රජාපති ගෝතමියට ගෙහින් කිව්වේ අනේ අපිවත් ගිහිල්ල අපිත් පැවිදිවම්. අපිට අපේ ස්වාමිවරුත් ගිහිල්ල නිවන් දකින්න වීරිය වඩන. අපිට මෙහෙම තනි වෙලා ජීවත්වෙන්න බෑ. අපිත් ඒ බුද්ධ ශාසනය පැවිදි වෙලා ධර්මාවබෝධයට වීරිය වඩ. ඒ වෙලා ප්‍රජාපති ගෝතමිය කියනවා නැගනිවරුණේ මම බුදුරජාණන් වහන්සේගෙන් කීප වතාවක් අවසර ඉල්ලුව. නමුත් තතාගතයන් වහන්සේ මේ එයට සුදුසු කාලයෙන් නොවේ කිව්වා. තින් ඔහොම යනකොට පස්සේ කල්ප මේ අයම සාකච්ඡා කරා අපි එහෙම නං අපි මේ ජීවිතය තුළ අපි ගෙදර ඉඳගෙන අපි මාලිකාව ඉඳගෙන අපිට පුළුවන් හැටියට මේ ගුණ ධර්ම රකිමු කියලා මේ අය අර වටිනා ආභරණ ගලවල පැත්තක තියලා. රාජකීය වටිනා සලුපිලි මේ ඔක්කොම් පැත්තක තියලා නැටුම් ගැයුම් වාදන ඔක්කොම රාජ කුමාරි කාරුණාදේ ඔක්කොම් පැත්තක තියලා කසාවතක් කහපාට වස්්‍ර ඇඳගත්තා. එතන කසාවත් කැන කහපාට වස්්‍ර දරාගත්ත. ඊට පස්සේ මේ අයම එකතු වෙලා මේ 500 දෙනා මහා ප්‍රජාපති ගෝතමියත් අර කාන්තාව පිරිසා සාකි කෝලිය කුමාරිකාවර ඔක්කෝම හිස මුඩු කරා.
කෙස් කෝම ඉවත් කරා. ඉවත් කරලා මේ අය කතා වුණා බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩඉන්නවා විශාලා මහනුවර කූටාකාර ශාලාව හැබැයි බොහෝ දුරක් යන්න ඕනේ. යොදුම් ගානක් තියනවා සමහල්ලාවට විශාල දුරක් මාස ගානක් මේ ගමන ගතවී කමක් නෑ. අපි පයිම්මයම් අපි රාජ කුමාරිකාවරු හැටියට අපි කරත්තවල ගියොත් අපි මේ තියෙන රාජකීය යානවාහන භාවිතාකරොත් ඒ කාලි තිබුණේ අස්වරත නොඒ කරත්ත ඒව තමයි තිබුණ. ඒවා භාවිතාකරොත් බුදුරජාණන් වහන්සේ පවා හිතාව. මේ අය තාම බොහොම සුකුමාල ජීවිත ගත කරන මේ රාජ කුමාරිකාවරු මේ අයට මේ පැවිදි ජීවිතයේ දුස්කර ජීවිත ගත කරන්නේ කොහොමද. එහෙම හිතාව. තමන්ගේ රන් මිරි වැඩි සඟල රත්තරං වලින් නිර්මාණය කරපු නොයෙක් කැටයම් යොදපු මිරි වැඩි සඟල් පරිහරණය කරපු මේ කාන්තාව මේව ගලෝල ඉවත් කරලා පිටත් වනා 500ක් දෙෙන මහා ප්‍රජාපති ගෝතමිය පිරිවරාගෙන අර 500ක් දෙනා සාක්‍ය ජනපදයෙන් පිටත් වෙලා මේ අය පෝලිමට පාරදිගේ පාර අයින දිගේ සෙරෙක්පුත් නැතුව දැන් ඇවිදගෙන යනවා. සාක්‍ය කුමාරවරුන්ටයි කෝලිය කුමාරවරුන්ට රාජකය පිරිසට ආරංචි වුණ අන්න මහා ප්‍රජාපති ගෝතමි. ඒ වෙනකොට බුද්ධ මාතාව කියල හැදින්නුවේ. ඇයි අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහි වෙලා දින 7කට පස්සේ පින්වන්ත මහාමායා දේවිය කළුරිය කළ දෙව්ලෝ පහළ වුණ මාට්‍රෝ දිවි රාජය හැටියට. තමන්ගේ කිරි ටික නන්ද කුමාරයට නොදී නන්ද කුමාරයාව කිරිමව්වරුන්ට දුන්නා කිරිපෝල නන්ද කුමාරය හදාගන්න. අපේ බෝසතාණන් වහන්සේට තමයි තමන්ගේ කිරි ටික ලේ කිරික ලපෝලා හදා වඩාගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය. බුද්ධ මාතාව කියල හැදින්නුවේ. මේ පිරිස රාජ කුමාරුවරු කරත් අරගෙන පෙලට ඇවිල්ල කිව්වා අනේ මේ කරත්තවල නගින් අපිගේ එක්යන්නම් ඔය ඇයි පයින් යන්නේ. ඒ වෙලාකිවන්නේ අපිට කරත්තවලින් යනවට වඩා අපි මේ යන්න උතුම් කැපකිරීමක් කරගෙන විමුක්තියක් පිණිස අපිට ඕන දුස්කර ජීවිතයක් ගත කරන්න පුළුවන් ධර්මාවබෝධ වෙනුවෙන් අපිට ජීවිතය කැප කරන්න පුළුවන්. ඒ නිසාපි මෙහෙම යන්නන් කියලා පයින් ඇවිදගෙන ගිය. ඒ නගර මිනිස්සු හඬා වැලපෙන්න්න පටන් ගත්තා. ඒ තමන් ධර්මය සිහිකර කර බුදු හාමුදුරුව මුණගැහිලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමන්ට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කෙන එකම අරමුණේ තුනුරුවන් ගුණ සිහිකර කර පියවරෙන් පියවර යොදුන් ගානක් ඇවිදගෙන ගිය. එදා රාත්‍රී යම් තැනක පාරක් අයිනෙ හරි ශාලාවක හරි නවා තැන්ගන්න. පසුවදා උදෑසන ගමන පිටත්වෙන. මෙහෙම යනකොට අර සිනිදු රන් මිරි වැඩි සගල් පරිහරණය කරපු යටිපතු. හර පාරවල් දිගේ ඇවිදගෙන බොහෝ දුරක් යනකොට ගල් ඇනිල්ල තුවාල වෙලා යටිපතුල් පිපුරුව. දැන් අඩිය තියෙනකොට සමහරයට ලේ ඒත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත් දැන් හිතන්න අපිට ගලක් ඇවුණොත්. ගල් තැල්මක් ඇති වුණු අඩිය තියෙනකට කොච්චර වේදනාවත්. ඒත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්ත කමක් නෑ අපි යන්න උතුම් අරමුණක් උදෙසා. මේ විදියට තමයි බොහෝ දුරක් ගෙවාගෙන දින ගණනාවක් ගෙවාගෙන එදා කූටාගාර ශාලාව විශාලා මහනුවර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින. මේ පිරිසත් එක් ඇවිල්ල කූටාගාර ශාලාව අසල මේ 500 දෙනාම නතර වුණ. නතර වෙලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ගන්ධ කුටියට ටිකක් පේන මානේ හර අනිත් පිරිසම නතර වෙලා මහා ප්‍රජාපති ගෝතමිය පිරිසට කියන නැගනිවරුණේ නුබලා ඔත්තන ඔහොම රැඳෙන්න. මම චුට්ටක් ගිහින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ සමඟ කතා කරන්නේ කොහොමද කවුරු මාර්ගෙන්ද මේ කාරණය ඉදිරිපත් කරන්නේ මං ගිහින් අවසර ගන්නම් කියලා ඇවිල්ල බුදුහාන්දුනගේ කොටිය පේන මානේ කල්පනා කරන කොහොමද බුදුරජාණන් වහන්සේගේ මං අවසර ඉල්ලන්න. මීට පෙර කිහිප වතාවක්ම බුද්ධ ශාසනය පැවිදිවෙන් අවසර ඉල්ලපු වෙලාවෙ ගෝතමිය මේ ඒයට සුදුසු කාලයෙන් නොවේ කීවා. නමුත් මේ වතාව අපි කසාවත් දරාගෙන හිස මුඩු කරලා මේ තරන් දුරක් පයින් ඇවිදගෙන ඇවිල්ල විශාල කැපකිරීමක් කරලා. බුදුරජාණන් වහන්සේ මේ වතාව අපිට අවසර නොදුන්නොත්
මිනිස්සු බුදු හාමුදුරුවන්ට නොයෙක් විදියට නින්දා පහස කරාවේ. තමන්ට ලේටික කිරි කරලා පෝපු මහා ප්‍රජාපති ගෝතමියට මේ බුද්ධ ශාසනී පැවිදිවෙන් අවසර දුන් නෑ කියලා බුදුරජාණන් වහන්සේට මිනිස්සු ගරහා කරයි. සමහරු නොයෙක් චෝදනා කරයි. එතනදීත් හිතුවේ බුදුරජාණන් වහන්සේ ගැන. කරුණාවෙන් මෙහෙම හිතහිතා ඉන්නකොට කොහොමද මං මේක අවසර ඉල්ලන්න කියලා හදිසිය ආනන්ද හාමුදුරුව ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ සමඟ කතාබහ කර ඉදලා එතනින් යන ගමන් ආනන්ද හාමුදුරුවන්ගේ ඇස ගැටුණ. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා අඳුන ගත්තා. ආනන්ද හාමුදුරුවොත් මේ සාක්‍ය වන්සික මේ කුමාර කෙනෙ. එතකොට ආනන්ද හාමුදුරුව අඳුන ගත් අනේ මේ බුද්ධ මාතාව මහා ප්‍රජාපති ගෝතමිය නේද මේ විදිහට යටිපතුල් ලේ කකුල් ඉදිමිලා විශාල වෙහෙසක් දරාගෙන මේ තරං ලස්සන් රාජ කුමාරිකාවරු වගේ හිටපු අය මේ මොකද මේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට තමයි කාරණය සිහිපත් කරේ. තමන් ඇතුළු 500ක පිරිසක් මේ දුර ගෙවාගෙන මේ බුද්ධ ශාසනයේ උතුම් පැවිදි භාවය අපේක්ෂාවෙන් ආපු බව. ආනන්ද හාමුදුරුව කල්පනා කර ආනන්ද හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. බුදුරජාණන් වහන්සේ හිතන ආකාරය උන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේ සමඟ කතා බස් කළ යුතු ආකාරය ආනන්ද හාමුදුරන්ට හොඳ වැටහීමක් තියෙන. ආනන්ද හාමුදුරු සමහර දේවල් අහනකට අපි කියන්නේ කල්ලියල් බලලා වෙලාව බලලා අවස්ථාවට අනුකූලව බුදු හාමුදුරුව ගැන ඒ දිනචරියාව ගැන ආනන්ද හාමුදුරු හොඳින් දන්න. මේ විලි බුදු හාමුදුරු දහම් දෙසන වෙලාවද මේ වෙලාවට භාවනා කරන වෙලාවද මේ වෙලාවට ප්‍රශ්නයක් කතා කරන වෙලාවද ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරන්ගේ ප්‍රශ්නයක් අහන්න ඕන ආකාරයෙන් දන්න. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල වන්දනා කරලා එක පාට්ට කීවෙන ආනන්ද හාමුදුරු බලන්න මේ කාරණය එතනදි විමසන ආකාරය ආනන්ද හාමුදුරු කිවෙන අන්න මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළ පිරිස පැවිදිවෙන්න විල්ල තියෙනවා ස්වාමිනි ඔබ වහන්සේ අවසර දෙන්න කිවෙන. ආනන්ද හාමුදුරු අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට යම් ධර්මකාරණයක් දැනගන්නට තියෙනවා. මේ බුද්ධ කාන්තාවන්ට නිවන් දකිින් පුළුවන්ද කියලෙව. බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දේ කාන්තාවන්ට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අතීත බුද්ධ ශාසනය වලත් කාන්තාව නිවන් අවබෝධ කරගෙන තියෙනවද එහෙම ආනන්ද පෙර බුද්ධ ශාසනවලත් කාන්තාවන් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වෙලේ කාන්තාවන් පෙර බුද්ධ ශාසනවල පැවිදි භාවය ලබාගත්ත එහෙම යානන් ඔය වගේ කරුණු අහලා ආනන්ද හාමුදුරුව අන්නේ වෙලාව කියායට ස්වාමිනී භාග්‍යතුන් වහන්ස කාන්තාවට නිවන් අවබෝධ කරන්න පුළුවන්නම් පෙර බුද්ධ ශාසනවලක් කාන්තාවන් පැවිදි වෙලා ධර්මාවබෝධ නිවන් අවබෝධි ලබාගෙන තියෙනවන්නම් සාමිනී භාග්‍යතුන් වහන්සේ කාන්තාවන්ට මේ බුද්ධ ශාසනය පැවිදිවීමට අවසර නොදෙන්නේයයි මහා ප්‍රජාපති ගෝතමිගේ ගුණ කියන්න පටන්ගත්. සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේට පුංචි කාලීනම් ඔබහන්සේට තමන්ගේ ලේටික කිරි කරලා දීලා තමන්ගේ දරුවා කිරිමවරුන්ට ලබාදීලා ඔබහන්සේව හදා වඩාගත්තේ ඔබහන්සගේ සුළු මෑනිය. ඒ මහා ප්‍රජාපති ගෝතමය 500ක පිරිසක් එක්ක මේ විදියට හිස රැවුල් හිස මුඩු කරලා ඒ වගේම අර වටිනා සලු පිළිවත් කරලා කසාවත් දරාගෙන රන් මිරි වැඩි සඟල් පැත්තක තියලා පාගමනින් ඇවිදගෙන බොහෝ දුරක් ගෙවාගෙන ඒ අයි විමුක්තිය පිණිස උබහන්සේ මුණ ගැහින් ඇවිල්ල තියෙනවා. සාමීනී භාග්‍යතුන් වහන්ස මහා ප්‍රජාපති ගෝතමිය ගැන කරුණාවේ මේ බුද්ධ ශාසනයේ පින් ඇති නිවන් අවබෝධ කරගන්න පින තියෙන මේ කාන්තාවන් ගැන අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අයට පැවිදි භාවයට පත්වෙන් අවසර ලබාදේ. ති ආනන්ද හාමුදුරුවේ කරුණු කියද්දි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියෙන ආනන්දය මේ බුද්ධ ශාසනයේ කාන්තාවන්ට පැවිදි භාවේ ලබා දෙන්න නම් ඔබ මෙන්න මේ කරුණුවට ඒ අය පිළිගන්නවා ඒ අය මේ අනුගමනය කරනවා ඒ අය මෙන්න මේ කාරණාට විශේෂයෙන්ම පිළිගන්නවා කියලා ඒ අයගේ ආනන්ද ඔබ මේක ගිහිල්ල ඒ අයගෙන් විමසලා තථාගතයන් වහන්සේ මෙන්න මේ අෂ්ට ගරු ධර්ම පනවන කාන්තාවන්. ඒ අය මේවා පිළිගන්නවා නම් ඒ අය මේ අනුගමනය කරනවා නම් ඒ අයට මේ බුද්ධ ශාසනය පැවිදි භාවයට ලබාගන්න
අවසර ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්න. අන්නේ අනුව තමයි අද වගේ පුන් පොහෝ දවසකේදා විශාලා මහනුවර කූටාධාර ශාලාව පිහිටි භූමිය. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනාට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවේ ඒ අයට මේ බුද්ධ ශාසනය තුළ පැවිදි භාවේ ලබාගන්න ඒ අයට මේ බුද්ධ ශාසනය භික්කුණී සංඝ කියන ඒ උතුම් පැවිදි භික්‍ෂුණී ශ්‍රාවක පිරිස බවට පත්වෙන්න අවසරදීලා උතුම් පැවිද්ද ලබාදේ. ති මේ බුද්ධ ශාසනය තුළ බොහෝ පිරිසක් උතුම් ධර්මය අවබෝධ කර කාන්තාව අතරගත්තොත්. 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවයින් කාන්තාව අතර ඉතින් ඒ නිසා භික්‍ෂූන් වහන්සේලාට වගේම භික්‍ෂුණීන් වහන්සේලාට මේ බුද්ධ ශාසනයෙන් නිවන් අවබෝධ කරගෙන උතුම් මරහත්තයට පත්වෙච්ච පිරිනිවන් පාප පිරිස මේ ශාසනය තුළ අති විශාලයි. ඒ නිසා ඒ හැම දෙනාටම මේ බුද්ධ ශාසනයෙන් නිවන්දුරටුව විවෘත්ත වෙච්ච කාන්තාවන්ට විශේෂෙන් නිවන්දුරටුව විවෘත්තවෙන් ජාද වගේ පුන් පොහෝ දවසක ඔබ මේ ධර්මේ ශ්‍රවණය කරිතින් එහෙම නම් මේ ධර්මාශ්‍රවණයෙන් ඔබ රැස් කරගස් සියලුපේ. ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ලක්වාසී ලොවාසි හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් එහෙම නම් පෙංහතුනේ ඔබ හැම දෙනාටම සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදිය දියුණු කරගෙන. උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරන. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනමෝදිත්වා චිරන්ඩක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනමෝදිත්වා චිරන්ඩක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවන් සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණ.